උතුම් ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව පිටකයන් පිළිබඳව ධර්ම අර්ථ දේශනා ප්‍රතිවේද ගම්භීරතාවය ගැන අපි ඉගෙන ගත්තා. ඉන් අනතුරුව තවත් ගාථාවක් දක්වන මෙන්න මෙහෙම. පරියත්ති බෙහෙදං සම්පත්තින් විපත්තිංචාපි යං යහින් පාපුනාති යථා බික්ඛු තම්පි සබ්බං විභාවයේති. පරියත්ති බෙහෙදං සම්පත්තින් පර්යාප්ති භේදයකට නැත්නම් පර්යාප්ති භේදෙහි මේ සම්පත්තියකට විපත්තියකට යන යමකට අපි දැනගන්න ඕන පර්යාප්ති භේදේ පර්යාප්ති පිළිබඳවන විභාග මොන විදිහටද බෙදලා තිබෙන්නේ කියලා. ඒ වගේම පර්යාප්ති භේදේ පිළිබඳවන සම්පatti සූත්‍ර විනය පිටකයේ මේ ආදී පිටකයන් ඉගෙනීමෙන් ඒ අනුව පිළිපැදීමෙන් ලැබෙන සම්පත්තිය විපත්තිංචාපි සූත්‍ර පිටකයේ විනය පිටකයේ අභිධර්ම පිටකයේ පිළිබඳව වරදවා පිළිපැදීමෙන් වන විපතද එවන්නකට යමකට පාපුනාති යථා බික්ඛු යම් භික්ෂුවක් පැමිණේද සම්පත්තියකට විපත්තියකට තම්පි සබ්බං විභාවේ ඒ සියල්ලද පැහැදිලි කොට කියන්නේ මේ කියලා පටන් ගන්නනේ දැන් අන්නේ ඒ පැහැදිලි කිරීම තමයි දැන් මේ කරන්නට සූදානම් වන්නේ. අට කතාව මෙහි. එත්තපන තීසු පිටකේසු ත්‍රිවිධෝ පරියත්ති බෙහෙදෝ දට්ඨබ්බා. මේ පර්යාප්තිය පුහුණු කිරීම පිළිබඳව වන ත්‍රිපිටකයේහි පර්යාප්ති ධර භාවයේ පිළිබඳව වන ත්‍රිවිධ වූ ભેදය ත්‍රිවිධ වූ විග්‍රහය දත යුතුය. තිස්සෝයි පරියත්තිය පරියත්තීන් තුනකි පර්යාප්ති තුනකි අලගද්දූපමා නිස්සරණත්තා බණ්ඩාගාරික පරියත්තීති. අලගද්දූපම පරියත්තිය නිස්සරණත්ත පර්යාප්තිය බණ්ඩාගාරික පරියත්තිය යනුයි. මේ තවත් ආකාරයෙන් කියනවා නම් විනය පිටකයේ සූත්‍ර පිටකයේ අභිධර්ම පිටකයේ කියන මේ පිටකයන් තුන පුහුණු කරන ඉගෙන ගන්න ඒ අනුව ඉගෙනගෙන පුහුණු කරන අපේක්ෂාව අරමුණ අනුව පර්යාප්ති තුනක් තියෙනවා. පළවෙනි තමයි අලගද්දූපම පරියප්තිය. දෙවැන්න තමයි නිස්සරණත්ථ පරියප්තිය. තුන්වැන්න තමයි භණ්ඩාගාරික පරියප්තිය. එහි අර්ථ දක්වන ඊළඟ ඡේදයේ සිට තත්ථ යා දුග්ගහිතා උපාරම්භාදී හේතු පරියාපුඨා අයං අලගද්දූපම තත්ථ එහි යා දුග්ගහිතා යම්සේ දුග්ගහිත වූයේ ඒ කියන්නේ නොමනා කොට ගත්තේ මනාව නොගත්තේ උපාරම්භාදී හේතු පරියාපුඨා උපාරම්භාදී හේතුවෙන් උගත් පිරිවහන ලද පුහුණු කරන ලද කටපාඩම් කරන ලද අර්ථ විමසන ලද මොන හේතුව නිසාද? උපාරම්භාදී හේතුවෙන්. මොකද උපාරම්භය කියලා කියන්නේ? යම් පිරිසක් ඉන්නවද මනාකොට ඉගෙන ගන්න නැති? එවැනි පිරිසට ගැරහීම පිණිස ත්‍රිපිටකය ඉගෙන ගන්නවා. යම් පිරිසකට පහත් කොට සැලකීම පිණිස තමා හුවා දැක්වීම පිණිස ධර්මය පුහුණු කරනවා. වාදයේ පිණිස වාදයෙන් අන්‍යයන් පරාජය කිරීමේ චේතනාව මුල් කොටගෙන ධර්ම ඉගෙන ගන්න. අන්න එවැනි ධර්ම ඉගෙනීමකට කියනවා කුමක්ද? නොමනාව ගන්නා ලද ධර්ම ඉගෙනීමක් කියලා. මොකද්ද පාලි වචනේ දුග්ගහිතා. මනාවකට ගත්තේ නැහැ. අයං අලගද්දූපම මේ අලගද්දූපම නම් වෙයි. අලගද්දූපම පරියත්තිය. අලගද්දූපම කියලා උත්තම වූ ඊටාම මනරම් සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ මනරම් සූත්‍ර දේශනාව තියෙන්නේ දීඝනිකායේ පළමුවන පොත් වහන්සේගේ. මේ අලගද්දූපම සූත්‍රයේහි දීර්ඝ සූත්‍ර දේශනාවක් මජ්ක්‍ධිම නිකායේ එන
එක්තරා අරිට්ඨ නම් භික්ෂුන් වහන්සේ නමක් භාගතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනාවට ප්‍රතිවිරුද්ධ වූ අදහසක් දක්වනවා. හිතනවා. කොහොමද හිතන්නේ? මේ අරිට්ඨ කියන භික්ෂුන් වහන්සේට හිතෙනවා භාගතුන් වහන්සේ අන්තරාය කරයි කියලා යම් ධර්ම කොටාසයක් දේශනා කරලා තිබෙනවද? මොකද්ද අන්තරාය කරයි කියලා කියන්නේ? මාර්ගඵල ධර්මයන් ධානාදී උත්තම ධර්මයන් ලබා ගන්නට බාධාවක් අන්තරාය කරයි. අපාය උපදවනවා. දියුණුව වහනවා කියලා යම් අන්තරායකර ධර්මයන් දේශනා කර තිබෙනවාද? ඒ අන්තරායකර ධර්මයන්හි හැසිරෙන ඒ ධර්මයන් සිදු කරන ඒ අනුව ක්‍රියා කරන පිරිසට ඒවා අන්තරායකර නොවේ කියලා දෘෂ්ටියක් හටගන්න. මේ මෙසේ කෙනෙකුට නෙමෙයි මේ දෘෂ්ටිය හටගන්නේ. මේ සිල් ආදී මනාකොට පුහුණු කරලා සමාධියම වඩලා ඉන්න භික්ෂුන් වහන්සේ නම. එසේ සිටියදිත් මේ වගේ සිත්විල්ලක් මිත්‍යා දෘෂ්ටියක් හටගන්නවා. එහෙම වෙන්නේ මේ භික්ෂුන් වහන්සේ අන්තරායකර ධර්මයන්ගෙන් මේ විනය පිටකයේ සමහර දේවල් ගැන නොමනාව කල්පනා කරන නිසා. ඒ කාරණාව ඉදිරියේදී සඳහන් කරන්නම්. කොහොමද කියන්නේ? මෙහි යන් සන්දාය උත්තං ඒ සඳහා කියන ලදී. කොහොමද ඊළඟ පෙළීතෙන් පුටා දැක්වීම සියථාපි භික්කවේ පුරිසෝ අලගද්දත්තිකෝ අලගද්ද ගවේසි අලගද්ද පරියේෂණං චරමානු. මේ අලගද්ද කියන පාලි වචනේ සිංහල තේරුම කොහොමද? සර්පයක්. ඒ සඳහා කියන ලදී. යම්සේ මානනි සියථාපි භික්කවේ පුරිසෝ අලගද්දත්තිකෝ සර්පයෙකුගෙන් ප්‍රයෝජනයක් තියෙන පුරුෂයෙක් ඉන්නවා. අලගද්දත්තිකෝ අර්ථයක් තියෙනවා. ඔහුට සර්පෙක් හොයාගත්තු ප්‍රයෝජනයක් තියෙනවා. අලගද්ද ගවේසි ඒ පුද්ගලයා සර්පයන් සොයනවා. අලගද්ද පරියේෂණං චරමානු සර්පයකු පරියේෂණය කරමින් හොයමින් හැසිරෙන්නේ. සෝ පස්සෙය්‍ය මහන්තං අලගද්දක්. ඔහු පස්සෙය්‍ය දකින්නේය මහත් වූ සර්පෙක් දැක තමේනං භෝගේවා නංගුට්ඨේවා ගන්හිය. මේ සර්පයා දැකලා මහත් වූ සර්පය දැකලා ඌ භෝගේවා කඳෙන් හෝ නංගුට්ඨේවා නගුටෙන් හෝ නැට්ටෙන් හෝ ගන්හිය ගන්නවා අතින් ගන්නවා. තස්සසෝ අලගද්දෝ පටිපරිවත්තිත්වා හත්තේවා බාහායන්වා අඤ්‍යතරස්මා අංගපච්චංගේ ඩංසෙය්‍ය. ඔහුට සෝ ඒ අලගද්දෝ සර්පයා පටිපරිවත්තිත්වා ආපසු හැරි අනිත් පැත්ත හැරිලා. අයි දැන් කොහෙන්ද ඇල්ලුවේ? ඇල්ලුවේ නැට්ටෙන් හරි කඳෙන් හරි ඇල්ලුවේ. මහත් වූ සර්පයා දැකලා. සර්පයා අනිත් පැත්තට හැරිලා ඔහුට හත්තේවා බාහායන්වා අඤ්‍යතරස්මින්වා අංගපංචංගේ දන්සෙය්‍ය. අතෙහි හෝ බාහායන්වා බාහුවෙහි හෝ අඤ්‍යතරස්මින්වා අන්‍ය වූ හෝ අංගපච්චංගේ යම් අංග පසංගයක මේ ශරීරයේ කොහේ තැනක දන්සීය දෂ්ට කරන්නේය. සෝ තතෝ නිදානං මරණංවා නිගච්ඡීය. හේ මේ පුද්ගලයා එම හේතුවෙන් මරණයට හෝ පැමිණි. මරණ වත්තංවා දුක්ඛං. මරණය හා සමාන වූ මරණ මාත්‍ර වූ මරණය ගෙන දෙන්නා වූ වැනි වූ හෝ දුකකට හෝ පැමිණෙන්නේ. තං කිස්ස හේතු. ඒ කවර හේතුවකින්ද? දුග්ගහිතත්තා භික්කවේ අලගද්දස්ස. මහණෙනි සර්පයා නොමනාකොට ගත් හේිනි. මනාකොට නොගෙන වරදවා ගත් හේිනි. ඒවමේවකෝ භික්කවේ ඉදේකච්චේ මෝඝ පුරිසෝ ධම්මං පරියාපුනන්ති. එසේම මහණෙනි මෙහි එක්තරා හිස් පුරුෂයන් ඇතැම් හිස් පුරුෂයන් මෝඝ පුරුෂයන් ධම්මං පරියාපුනන්ති ධර්මය උගනිත්.
සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිඋත්තකං ජාතකං අභූත ධම්මං වේදල්ල. ඒ හඳුන්වන මේ නවාංග ශාස්ත්‍රු ශාසනය සහිත මේ ධර්මය ඉගෙන ගන්නවා. තේ තං ධම්මං පරියාපුනිත්වා තේසං ධම්මානං පඤ්ඤාය අත්තං උපපරික්ඛන්ති. තේ තං ධම්මං පරියාපුනිත්වා ඔව්හු ඒ ධර්මයේ උගෙන තේසං ධම්මානං ඒ ධර්මයන්හි පඤ්ඤාය අත්තං උපපරික්ඛන්ති. නුවණින් අර්ථය පරීක්ෂා නොකරති විශේෂයෙන් විමසා නොබලති. තේසං තේ ධම්මා පඤ්ඤාය අත්තං අනුපපරික්ඛතං. ඔව් ඒ ධර්මයන්හි අර්ථය ඒ ධර්මයන් නුවණින් ඒ ඉගෙනගත්ත ධර්මයන් නුවණින් අර්ථය පරීක්ෂා නොකරන්නේ විමසා නොබලන්නේ නිජ්ජානං කමන්ති. ඒ පිළිබඳව නිජ්ජානං කමන්ති නිජ්ජානං කමන්ති අවබෝධයක් නොලබති. තේ උපාරම්භානි සංසාචේව ධම්මං පරියාපුනන්ති. ඔව්හු පරවාදී දොස් නැගීම අනුසස් කොට පරිභවය සඳහා අන්‍යයන්ට ධර්මය උගනිද්ද. ඉති වාදප්පමොක්ඛානි සංසාච. එහෙම නැත්නම් මෙසේ මේ වාදයෙන් මිදිමුයි කියලා හිතලා ධර්මය උගනිද්ද. යස්ස චත්තාය ධම්මං පරියාපුනන්ති. අන්නේ අර්ථය පිණිස වාදයෙන් මිදීමේ අර්ථය ප්‍රයෝජනය කොට ඇත්තාහු ධර්මය උගනිති. තස්සංච අත්තං නානුභොන්ති. යමක් සඳහා ධර්මය උගනී නම් ඒද නොලබත්. තේසං තේ ධම්මා දුක්ඛහිතා දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තಂತಿ. මෙසේ මේ විදිහට වරදවා ගැනීම නිසා ධම්මා දුක්ඛහිතා වරදවාගත්තේ ධර්මය ඔවුනට දීඝරත්තං දීර්ඝ කාලයක් අහිතාය දුක්ඛාය සංවත්තಂತಿ. බොහෝ කාල අහිත පිනිස දුක පිනිස පවති. තං කිස්ස හේතු දුක්ඛහිතත්තා භික්ඛවේ ධම්මානಂತಿ. මොන හේතුව නිසාද? ධර්මය වරදවාගත් බැවින්. මේ මජ්ක්‍ධිම නිකායේ පළමුවන කොටසේන අලගද්දූපම සූත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ දේශනාවේ කොටසක්. අන්තරායකර ධර්මයන් බොහෝ තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කරයි කියලා දේශනා කරලා තියෙන අන්තරායක ධර්මයන් බොහෝ තිබෙනවා. මේ අන්තරායක ධර්මයන් භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කරයි යනුවෙන් පවසන ලද්දී මේ අන්තරායක ධර්මයන් මාර්ග බ්‍රහ්මචර්යාවට දුකින් මිදීමට විසුද්ධියට අන්තරාය කර නොවේ කියා පවසන්නට හැකි දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මිනිසෙක් හෝ ශ්‍රමණ බ්‍රාහ්මනාදී කවර හෝ සත්වයෙක් හෝ මේ විශ්වයේහි නොදකිමි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තිබෙනවා. ඒ නොදකින බව භාග්‍යවතුන් වහන්සේගේ චතු වෛශාරද්‍ය ඥානයෙන් එකක්. භාග්‍යවතුන් වහන්සේගේ විශාරදත්ත හතරෙන් එකක්. අපි භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන නමස්කාර පාඨය කියදී චතු වෛශාරද්‍ය විශාරදස්ස. චතුර් වෛශාරද්‍යයන්ගෙන් විශාරද බව ඇති භාග්‍යවතුන් වහන්සේ. මේ චතු වෛශාරද්‍ය ඥානයන් වලින් එකක් තමයි මේ. භාග්‍යවතුන් වහන්සේ යමක් අන්තරායයි කියලා කිව්වොත් ඒක අන්තරාය නෙමෙයි කියලා කියන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කියලා කිව්වොත් අහවල් සිල්පදයේ මේ විදිහට රකින්න මේ විදිහට හැසිරීම අන්තරාය කරයි මාර්ග බ්‍රහ්මචර්යාවට කියලා. යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකෙක් හෝ උපාසිකාවක් හෝ වෙනත් කෙනෙක් නෑ එහෙම වුණාට ඒකත් කරලා මට නිවන් දකින්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් එයාට කවදාක්වත් ඒක එහෙම වෙන්නේ නැහැ. බැරිවීමකින් මේ තමන්ගේ තියෙන දුර්වලතාවයකින් මේ සිල්පද ආදී විඳිනවා නම් ඒක තමාගේ වරද හැටියට දැනගෙන මේ මට අන්තරාය කරයි කියලා සංවරයට නැවත නැවත පැමිණෙන උත්සාහ කරන එක්කෙනා අර පෙර කියපු කෙනාට වඩා ඉහළ තැනක ඉන්නවා. යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසිකාවක් හරි
ඒ භාගතුන් වහන්සේ අන්තරාය කරයි හොඳ නැහැ. වැරදි සාවද්‍යයි. නොකළ යුතුයි. අත්හල යුතුයි. ගැලවිය යුතුයි. ඈත් කොට යුතුයි. ප්‍රහාණය කරන්න උත්සාහ කළ යුතුයි. සංවරයට පැමිණෙන්න ඕනේ කියලා කියන යම් වරදක් කරමින් ඒ වගේම හිතනවා නම් නෑ මම මෙහෙම කළාට මට මේක ඒ තරම් ලොකු අන්තරායක් වෙන්නේ නෑ. මම මෙහෙම කළාට මාව අපායට මේ නිසා යන්නේ නෑ. මාව පිරිහෙන්නේ නෑ. මට මේ නිවන් දකින්න ඒත් පුළුවන් කියලා. මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඔහු භාගතුන් වහන්සේගේ මේ ආඥාවට විරුද්ධ වෙන කෙනෙක්. එහෙම කියනවා නම් භාගතුන් වහන්සේගේ ධර්ම චක්‍රයට භාගතුන් වහන්සේගේ සර්වඥතාඥාණයට පහර දෙන එක්කෙනෙකුත් බවට පැමිණෙනවා. ඒ නිසා එවැනි අයගෙන් විශේෂයෙන් පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. අද කාලේ බොහෝ දෙනෙක් ඉන්නවා එහෙමයි. භාගතුන් වහන්සේ යම් දේශනාවක් කරලා තියෙනවා නම් යම් ශික්ෂාපදයක් පනවලා තියෙනවා නම් ඔය කිව්වට ওই විදිහටම කරන්න ඕනේ නැහැ කියලා කියන. ඒක අන්තරාය කර නෙමෙයි කියලා කියන අය ඉන්නවා. ඒ නිසා එවැනි තැන් වලින් පරිස්සම් වීමට සිතා ගැනීම ඉතාම හොඳයි මේ මොහොතේදී. එයත් සිහියේ තබා ගන්නට සුදුසුයි. කෙසේ නමුත් දැන් මෙහි පැහැදිලි කරනවා උපාරම්භ හේතුවෙන් ගන්න අනිත් අයව වාදයෙන් පරාද කිරීමේ චේතනාවෙන් හෝ වේවා. අනිත් අය පහත් කොට සාකල තමාව හුවා දැක්වීමේ චේතනාවකින් හෝ වේවා. අර්ථය මෙනෙහි නොකර ඒ විදිහට එවැනි ප්‍රයෝජනයක් පිණිස ධර්මයේ ඉගෙනීම හරියට සර්පයාගේ නැට්ටෙන් අල්ලනවා වගේ, කඳින් අල්ලනවා වගේ වරදවා ගැනීමක් ධර්මයේ කියලා. එසේ ධර්මයේ ඉගෙනීම නොකළ යුතුයි. ඒ සිහිය තබා ගන්න. අමතර කාරණාවක් මේ ස්ථානයේදී සාකච්ඡා කරන්නම් අවබෝධය සඳහා වටිනා නිසා අලගද්දූපම සූත්‍රයේ භාගතුන් වහන්සේ විසින් දේශනා කරලා තිබෙන මේ බොහෝ වූ අන්තරායකර ධර්මයන්, මේ ක්ලේශාදී ධර්මයන් ඒ අන්තරාය කර වෙන ආකාර වශයෙන් පස් ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා අර්ථ වර්ණනාවේ අට කතාවේ. මේ අලගද්දූපම සූත්‍රය පෙළ අටුවා සහිතව විශේෂයෙන් ඉගෙන ගන්නට සුදුසු සූත්‍රයක්. කෙසේ නමුත් අන්තරාය කර ධර්ම පහක් ආකාර පහකින් දක්වනවා. කර්මාන්තරාය නැත්නම් කම්මන්තරාය, කිලේශාන්තරාය, විපාකාන්තරාය, උපවාදාන්තරාය සහ ආනාවීතික්කම අන්තරාය කිය. පහයි. පළමුවෙන් කම්මන්තරාය. කම්මන්තරාය කියලා කියන්නේ මෙලොව ලබාගත හැකි මාර්ගඵලයන්ට, ධ්‍යාන අභිඥාවන්ට අන්තරාය කරන කර්මයන් තිබෙනවා. මේ කර්මයන් තමයි පංචානන්තරේ කර්මය. පංචානන්තරේ කර්මයන් කළොත් මේ භවයේදීම මාර්ගඵල ධානාදී ලබා ගැනීමේ අවස්ථාව මුළුමනින්ම නැති වෙලා යනවා. එපමණකින් නවතින්නේ නැහැ. ප්‍රතිසන්දි ඊළඟ භවයේ අනිවාර්යෙන් අවීචියේ නැත්නම් අපායේ ඉපදෙනවා. ඒත් එක්කම තව අන්තරාය කර කර්මයක් කියලා තියෙනවා භික්ෂුණී දූෂක කර්මය. භික්ෂුණියක් දූෂණය කරොත් ඒ කර්මාන්තරාය බවට පැමිණෙනවා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ නිසා භික්ෂුණී දූෂක කර්මයක් කම්මන්තරාය යටතේ එන අන්තරාය කර ධර්මය. ඊළඟට කිලේශාන්තරාය. සමහර කෙලෙස් තියෙනවා, ඒ කෙලෙස් ඇතිතාක් නම් ඔහුට මේ භවයේ නිවන් දකින්න බෑ. ඒ කෙලෙස් විශේෂයෙන් හඳුන්වලා තිබෙනවා නියත මිත්‍යා දෘෂ්ටිය නමින්. මොනවද? අකිරියවාදය, අහේතුකවාදය, නාස්තිකවාදී කියන දරුණු ගණයේ මිත්‍යා දෘෂ්ටිය තුන ඔබ වෙත තිබෙනවා නම්, අප වෙත තිබෙනවා නම්, යම් පුද්ගලයෙකු වෙත තිබෙනවා නම් ඔබට අපට ඒ පුද්ගලයාට මේ භවයේදී ඒ දෘෂ්ටීන්ගෙන් මිදෙන තාක්
ධර්මයේ ඇසුණත් ඒ දෘෂ්ටීන්ගෙන් මිදෙන තාක් කොපමණ විවිධ උත්සාහයන් ගත්තත් ඒ දෘෂ්ටීන්ගෙන් මිදෙන තාක් මාර්ගඵලයන් ලබන්නට හැකියාවක් නැහැ. ඒ නිසා මාර්ගයට අන්තරායයි. තුන්වන විපාකාන්තරාය ධර්මයන් තියෙනවා. විපාකාන්තරය ධර්මයන් කියලා කියන්නේ මේ මනුෂ්‍ය භවයේ ඉපදුන පණ්ඩකයෙක් නම් උබතෝ භ්‍යංජකයෙක් නම් පුරුෂ ව්‍යංජනයයි ස්ත්‍රී ව්‍යංජනයයි දෙකම එක යම් ආකාරයකින් සම්බන්ධ වෙලා පිහිටලා තියෙන ස්වභාවයේ සහිත නපුංසකාදී භාවයකට පැමිණි කෙනෙක් නම් තිරස්චීන භවයක ඉපදිලා වගේ තියෙන සත්වෙක් සම්බන්ධයෙන් නම් තිරස්චීනාදී ස්ථානයක ඉපදිලා නම් අන්න මේ සත්වයන් සම්බන්ධයෙන් වන ප්‍රතිසන්දි විඥානය විපාක සිතක් නේ. ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ විපාක සිතක්. මෙන්න මේ විපාක සිත් පහත් ගණේ විපාක සිත්. මේ විපාක සිත් විපාකාන්තරය කියලා කියනවා. අපි පළමු කතා කරේ කම්මාන්තරය. දෙවනුව කතා කරේ කිලේශාන්තරය මිත්‍යා දෘෂ්ටි. තුන්වෙනුව විපාකාන්තරය. සතරවනු උපවාදාන්තරය. උපවාදාන්තරය කියලා කියන්නේ මොකක්ද? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඇතුළු ආර්යයන් වහන්සේලාට එරෙහිව කරන ලද යම් උපවාදයක් බැනීමක් දොස් පැවරීමක් එවැන්නක් සිදු කරලා තිබෙනවා නම් ඒ උපවාදෙන් සිතින් අවංකව වැඩ සිටී නම් ළඟා විය හැකි ස්ථානයක නම් අභිමුඛයට ගිහිලා සමාව ගන්නා තෙක් එසේ නොහැකි නම් එවැනි දිශාවකට වැඩ සිටිනා දිශාවකට වන්දනා කරලා සමාව ගන්නා තෙක් ප්‍රකාශිතව. එසේ අරමුණු කළා වචනෙන් කියලා සමාව ගන්නා තෙක් ආර්ය උපවාදයේ ඇතිතාක් මේ අන්තරායකර ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මාර්ගඵලයක් ලබන්න වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කර්මස්ථාන අරගෙන භාවනා කරන්න කලින් හැම විටම පූර්ව කෘත්‍යයක් හැටියට යම් අනන්ත වූ සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තිදොරින් යම් වූ කර්ම දෝෂයක් වෙලා තිබෙනවා නම් අපට සමාව ලැබේවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගෙන්ද මහා බෝධිසත්වයන් වහන්සේලා ප්‍රධාන කොට කරන ඇත්තා වූ සියලු සත්පුරුෂයන්ගෙන් ඔබ වහන්සේලා වෙත අපගෙන් දැන හෝ නොදැන හෝ යම්තාක් ආර්ය උපවාදයක් වෙලා තිබෙනවා නම් සත්පුරුෂ උපවාදයක් වෙලා තිබෙනවා නම් ඊට අපට සමාව දෙනසේක්වා කියලා ආයාචනා කළා. තේවතාවක් සමාව අයද සිටලා සමාව ලබාගෙන ඒ විදිහට කර්මස්ථාන භාවනා ආරම්භ කරන්න කියලා තියෙන අන්නේ නිසා. පස්වෙන්න ආනාවීතික්කම අන්තරාය. භාග්‍යවතුන් වහන්සේගේ ආනාදේශනාව දැන් අපි පෞද්ගලික සත්වල ඉගෙන ගත්තා. කුමක්ද ආනාදේශනාව කියන්නේ? විනය පිටකේ. වෝහාර දේශනාව කියන්නේ සූත්‍ර පිටකේ. පරමත්ත දේශනාව කියලා කියන්නේ අභිධර්ම පිටකේ. ආනා වීතික්කම අන්තරාය. භාග්‍යවතුන් වහන්සේ අනක් පනවල තියෙනවා. මෙසේ කළ යුතුයි, මෙසේ නොකළ යුතුයි, මේ කැපයි, මේ නොකැපයි. මේ අනුදැනවදාරණ ලද්දී, මේ අනුදැනවදාරණ ලද්දී නොවේ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ පනවා තිබෙනවා. එවැනි භාග්‍යවතුන් වහන්සේ විසින් විනයෙහි පනවා තිබෙන යම් විනයක්, යම් සංවරයට පැමිණීම සඳහා භාග්‍යවතුන් වහන්සේ පනවා තිබෙන යම් ශික්ෂාවක් දැන ඉක්මවනවා නම් එසේ ඉක්ම වූ සප්ත ආපත්ති ස්කන්ධය නැත්නම් සප්ත ආපත්ති විනය පිටකේ තියෙන ආපත්ති ආකාර 7කින් දේශනා කරලා තිබෙනවා. මේ සප්ත ආපත්තිය දැන ඉක්මවන ලද සප්ත ආපත්තියක් තියෙනවා නම් එය අන්තරායකර ධර්මයක්. ඉතින් ඔය අරිට්ඨ භික්ෂුන් වහන්සේටත් වෙන්නේ ඔය වගේ කාරණයක්. මේ පරාජික ආදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තිනවා ගිහියනුත් ඉතින් ඔය මාර්ගඵලාදී ලබන්නේ. ඔවුන් ස්ත්‍රී රූප ආදී සතුට වෙනවනේ. ආදි වශයෙන් සංසන්දනය කළා මිත්‍යා දෘෂ්ටියක් හටගත්තා. ඒ නිසා අන්තරාය මේ දැන් ගිහියන්ටත් ඉතින් සමහරට සෝවාන් සක්‍ෘදාගාමී ආදී මාර්ගඵලයන් ලබන්න පුළුවන්. තරක කරොත් එහෙමනේ හිතෙන්නේ. එහෙනම් ඇයි මට බැරි කියලා හිතෙන්න පුළුවන් භික්ෂුවකටනේ. එවැනි තරක කරන මිත්‍යා දෘෂ්ටි ක්‍රම අද තියෙනවා.
ඉතින් මේ භික්ෂුන් වහන්සේගේ මේ මිත්‍යා දෘෂ්ටික සිත නිදානෙහි තමයි භාග්‍යවතුන් වහන්සේ අලගද්දූපම සූත්‍රය දේශනා කරන්නේ. ඒ නිසා යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් මේ විනය දේශනාව සප්තාපට්ටි ස්කන්ධය ප්‍රතික්ෂේප කරලා හෝ එහි යම් කොටසක් ප්‍රතික්ෂේප කරලා හෝ දැන දැන ඉක්මවමින් නෝ තමාට අන්තරායක් නැතයි කියලා කියනවා නම් එය එසේ සිදුවන්නක් නොවේ. ඒ ස්ථීර වශයෙන්ම අන්තරාය මාර්ගඵල ආවරණය කරනවා. ඊළඟ ඡේදය යාපන සුග්ගහිතා සීලක්ඛන්දාදී පාරිපූරිඤ්ඤේව ආකංඛමානේන පරියාපුටා යාපන යම්සේ වනාහි සුග්ගහිතා මනාවගත් නැත්නම් මනාව උගත් සීලක්ඛන්දාදී පාරිපූරිඤ්ඤේව මොකක් උදෙසාද? සීලස්කන්ධය පරිපූර්ණය කිරීම පිණිස මනාව මම භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයක දේශනා කරාද විනේ ඒ අනුවම මම සීලස්කන්ධය පරිපූර්ණය කරමි. භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකට සූත්‍රාදී දේශනා කළ සමාධිය පිණිස ශ්‍රාවකයන් මෙහෙවන ලද්දීද මම මේ සමාධි ස්කන්ධය මනාකොට පරිපූර්ණය කරමි. භාග්‍යවතුන් වහන්සේ යම්සේ නාම රූප පරිච්ඡේදයේ උතුම් වූ අභිධර්මෙහි දේශනා කොට වදාළේද මම මේ උතුම් වූ නාම රූප පරිච්ඡේදයේ මනාකොට නුවන් විමසා වටහා ගනිමි යනෝ විදර්ශනාදී කරමි කියලා හිතලා ආකංකමානේ කැමැතිව එසේ ආදී සීලස්කන්ධය සමාධිස්කන්ධය ප්‍රඥාස්කන්ධය සම්පූර්ණ කරනු කැමැතිව ආකංකමානේ පරියාපුටා උගන්නා ලද්දේ න උපාරම්භාදී හේතු පරවාදී දුස්නැගීම් ආදිය පිණිස නොවන එවැනි ඉගෙනීමක් තියෙනවද? අයං නිස්සරණත්තා මේ නිස්සරණ අර්ථය නම් වේ. යං සන්ධාය වුත්තං යමක් සඳහා කියන ලදීද පුටා දක්වනවා. තේසං තේ ධම්මා සුග්ගහිතා දීඝරත්තං හිතාය සංවත්තන්ති තං කිස්ස හේතු සුග්ගහිතත්තා භික්කවේ ධම්මානන්ති. අලගද්දූපම සූත්‍රයේදීම මේ මජ්ක්‍ධිම නිකායෙන් කරන උපුටා දැක්වීමක් අරගෙන කියනවා අට කතාවෙහි තේසං තේ ධම්මා සුග්ගහිතා ඔවුන් විසින් මැනවින් උගත් ඒ ධර්මයෝ දීඝරත්තං හිතාය සුඛාය සංවත්තන්ති ඔවුන්ට දීර්ඝ කාලයක් හිත පිණිස සුව පිණිස පවති තං කිස්ස හේතු මොන හේතුවකින්ද? සුග්ගහිතත්තා භික්කවේ ධම්මානන්ති ධර්මයේ මැනවින් උගත් බැවිනි නැත්තම් මැනවින් ගත් බැවිනි. ඒ නිසා තමයි කියන්නේ ධර්මයේ වරදවා ගන්න එපයි කියලා. මේ ධර්මයේ වරදවා ගන්න එපා. මේ සර්පයකු ඇල්ලුවා වගේ ධර්මයේ ගන්න එපයි කියන උපමාව වර්තමානයේ බොහෝ දෙනා පාවිච්චි කරනවා තම තමන්ගේ මතවලට සාපේක්ෂව වාසියට ගන්නත්. ඒකත් ධර්මයේ ආලගද්දූපම වශයෙන් ගැනීමක්. සර්පයා වරද්දලා ගත්තා වගේ. දැන් අනුපිළිවෙලින් ත්‍රිපිටකය ඉගෙන ගන්න කියලා කිව්වහම කෙනෙක්ට ඒට විරුද්ධව බොහෝ දෙනා ඇතම් මිත්‍යා දෘෂ්ටි ගත්ත බොහෝ දෙනා කියනවා නම් එහෙම කියනවා නම් එවැනි ඉගෙනීමක් කරන්න කියලා නෑ භාග්‍යවතුන් වහන්සේ. ඔය පොතේ තියෙන එකයි ප්‍රායෝගිකව කරන්න ඕන එකයි වෙනස් කියලා මේ ධර්මයේ ඉගෙනීමේ ක්‍රියාවලිය අධෛර්යමත් කිරීම පිණිස මේ වගේ උපමාවක් ධර්මයේ ගන්න එපා සර්පය ඇල්ලුවා වගේ වැරදියට ඔහොම ගත්තොත් හැමදාම පොතේ තමයි ඉන්න වගේ කියලා අප දැකලා තිබෙනවා. මේ ධර්ම ක්‍රමයට නිග්‍රහ කරමින් මේ උපමාවත් යොදා ගන්නවා. මේ එතකොට සර්පයා පිළිබඳව වන සර්පයා වරදවා ගැනීම පිළිබඳව වන උපමාව සර්පයා වරදවා අල්ලගත්තු වගේ ගන්න අවස්ථාවක් ඒක. මේ උපමාව බොහෝ තැන්වලදී එහෙම මිත්‍යා දෘෂ්ටික පිරිස් යොදා ගන්නවා. වරදවාගත් පිරිස් මනාව ඉගෙන ගත්තේ නැති පිරිස් යොදා ගන්නවා. නිසා එවැනි අවස්ථාත් සිහියේ තබා ගන්න. එවැනි අවස්ථා තමා වෙතින් සිදු නොවන ආකාරයටත් අන්‍යයන් එවැනි පෙළඹවීම කරද්දී එවැනි මිත්‍යා දෘෂ්ටික තත්වයන්ට නොපැමිණීම පිණිස. දැන් සමහර විට සීල ස්කන්ධය සම්බන්ධයෙන් උදාහරණයක් ගන්නවා නම් උපෝසථ අෂ්ටාංග ශීලයේහි විකාල භෝජන ශික්ෂාපදයේ පිණිස පිළිබඳව බොහෝ දෙනා වරදවාගත් අදහස් තියෙනවා. විකාලෙහි කැප පාන මොනවද නොකැප පාන මොනවද ආදී වශයෙන්.
ඉතින් මේ පිළිබඳව සංවරයට පැමිණෙන සුදුසු කාරණා විශේෂයෙන් හිතලා විකාලෙහි මේ ආකාරයෙන් කැපවන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද මහා ඵල නොවන සිහිල් දියෙන් පමණක් මිශ්‍ර කොට සකසන ලද කැබලි රහිත මනාකොට පෙරන ලද පළතුරු යුෂ මේ වාය කියලා. එහෙම නැත්නම් අවුවෙන් කකාරලා රත් කරන ලද මේ ආකාරයෙන් සකසන ලද යුෂ ආදියේ කියලා. ගින්නෙන් උදුනක් හෝ වේවා, ගිනි දැල්වීමක් හෝ වේවා, විදුලිය ජනනය කරන ක්‍රමයකින් හෝ වේවා, රත් කරන ලද ජලය පාවිච්චි කරලා හෝ යුෂ පාවිච්චි කරලා කෙරෙන පානයන් කැප නොවේ කියලා කිව්වහම ඊට විරුද්ධව විවිධ දෙනා විවිධ අදහස් කියනවා. අදහස් කියලා ඒ ආකාරයෙන් ප්‍රතික්ෂේප කරනවා. එසේ ප්‍රතික්ෂේප කරලා ඊට කියනවා මේ ධර්මයේ වැරදියට ගන්න එපා, අතිධාවනය කරලා ගන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ කරුණු සහිතව නෙමෙයි. එවැනි අවස්ථාවලදී ඒ අය සමහර විට උපමා වශයෙන් මේ අලගත් උපමාව කියනවා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද අලගත් දූපම උපමාවම සර්පයා වැරදියට ඇල්ලුවා වගේ යොදා ගනිමින් කරන කතාවක් ඒක. එවැනි තැන් වලින් පරිස්සම් වීම සුදුසුයි. ඊළඟ ඡේදය යම්පන පරිඤ්ඤාතක්ඛන්தோ පහින කිලේසෝ භාවිත මග්ගෝ පටිවිද්ධා කුප්පෝ සච්චිකත නිරෝධෝ කීනාසෝ කේවලං පවේනි පාලනත්ථාය වංසාන් රක්ඛනත්ථාය පරියාපුනාති අයං බණ්ඩාගාරික පරියත්තීති. යම්සේ වනාහි පරිඤ්ඤාතක්ඛන්தோ මනවින් දත් පරිඤ්ඤාත හාත්පසින් පිරිවටින් මනාකොට දත් ස්කන්ධයන් නැත්තේ, මනාකොට අවබෝධ කරගත්ත ස්කන්ධයන් නැත්තේ. පහින කිලේසු කෙලෙසුන් ප්‍රහාණය කරන ලද්දේ, ප්‍රහාණය කරන ලද කෙලෙසුන් ඇත්තේ, ඒ කියන්නේ කෙලෙස් නැත්තේ. භාවිත මග්ගෝ භාවිත වූ වඩන ලද මාර්ගය ඇත්තේ, සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය සහ අරහත් මාර්ගය කියන මාර්ග ධර්මයන් වඩලා උපදවලා තියෙන්නේ. පටිවිද්ධා කුප්පෝ අකෝපිව පටිවිද්ද අකුප්පෝ. අකෝප්ප කියන්නේ කුමක්ද? හෙලෙවෙන්නේ නැහැ. ප්‍රතිවේදයක් කරලා තියෙනවා. ප්‍රතිවේදී කියන්නේ මොකක්ද? යමක් ප්‍රතිවේද කරලා තිබෙනවාද, යමක් සාක්ෂාත් කරලා තියෙනවාද, ඒ හෙලෙවෙන්නේ නැහැ. අරහත් මාර්ග සමාධිය වගේ. අරහත් මාර්ග සමාධිය කෙලෙස් වලින් මේ අරහත් සම වෙන අරහත් ඵල සමාධිය වගේ. අරහත් ඵල සමාධිය කෙලෙසුන්ගෙන් සොලවන්න පුළුවන්ද? ආයිත් ආපසු හරවන්න පුළුවන්ද මාර්ගයේ සාක්ෂාත් කරන ලද පසු? බෑ. අකෝප්‍ය. සෙලෙවෙන්නේ නැහැ වෙනත් ලෝක ධර්මයන්ගෙන්. වෙනත් ධර්මයන්ගෙන් සෙලෙවෙන්නේ නැහැ. පටිවිද්ධා කුප්පෝ අකෝප්‍ය වූ නොසෙල්වෙන ප්‍රතිවේද ඇති. සච්චිකත නිරෝධෝ සාක්ෂාත් කරන ලද, ලබා ගන්නා ලද නිරෝධයේ ඇති. නිවන සාක්ෂාත් කරලා තියෙන්නේ. මේ කවුරු ගැනද කියීමේ ඔක්කොමනේ. රහතන් වහන්සේ ගැන කියන්නේ කීනාසවෝ, චීනාශ්‍රවයන් වහන්සේ. කොහොමද කිව්වේ? ආකාර කීපයක් කිව්වා. පරිඤ්ඤාතක්ඛන්தோ මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය මනාකොට දැනගෙන ඉන්න උන්වහන්සේ. දුක්ඛ සත්‍ය අවබෝධ කරලා තියෙන්නේ. පරිඤ්ඤාතයි. පහින කිලේසෝ සියලු කෙලස් ප්‍රහාණය කරලා තියෙන්නේ. තෘෂ්ණාව දුරු කරලා තියෙන්නේ. සමුදය සත්‍ය දේශනාවේදී කියන තෘෂ්ණා සංඛ්‍යාත සියලු කෙලස් දුරු කරලා තියෙන්නේ. භාවිත මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩලා පරිපූර්ණත්වයට පත් කරලා තියෙන්නේ. පටිවිද්ධා කුප්පෝ ලබා ගන්නා ලද ප්‍රතිවේදය අකෝප්‍යයි. අකෝප්‍ය වූ වෙනස් වෙන්නේ නැති නොසෙල්වෙන ප්‍රතිවේදයකුත් තියෙනවා.
සච්චිකත නිරෝධ. නිරෝධය සාක්ෂාත් කරලා නිවන් දැකලා තියෙනවා. ක්ෂීණාශ්‍රවයන් වහන්සේ කේවලං පවේනි පාලනත්තාය හුදු කේවලං කියන්නේ හුදු එක හේතුවයි තියෙන්නේ කොහොමද? ප්‍රවේණි පාලන ආර්ථයේ පිනිස මොන ප්‍රවේණියද? භාගතුන් වහන්සේ විසින් මහත් වූ බෝධිසත්වයන් වහන්සේ ලෙස මහත් වූ දීර්ඝ කාලයක් මහත් වූ වීරෙන් මහත් වූ ප්‍රඥාවෙන් මහත් වූ කැපකිරීම කරලා පාරමී සම්පාදනය කරලා තමන් වහන්සේගේ හද මඩලෙහි උපන් තමන් වහන්සේගේ මුව මඩලින් ශ්‍රී මුකෙන් දේශනා කොට වදාළ මේ ධර්ම පර්යාප්තිය සංඛ්‍යාත උරුමය ප්‍රවේණිය පරම්පරාව පාලනත්තාය මනාකොට පාලනය කරලා ඊළඟ පරම්පරාවට ලැබදීම පිණිස වංශානුරක්ඛනත්තාය මේ භාගතුන් වහන්සේ විසින් උපදවලා පීඨුන් ලද මේ ශාසන වංශය අනුරක්ෂණයේ පිණිස මනාකොට ආරක්ෂණයේ පිණිස ආරක්ෂා කිරීමේ අර්ථය පිණිස පරියාපුනාති ධර්මයේ අර්ථයෙන්ම ධර්මය ඒ අර්ථයන්ගෙනම ධර්මය උගනිත්. මොකද උන්වහන්සේට මේ ත්‍රිපිටකයේ ධර්මයේ ඉගෙන ගැනීමෙන් පසු අමුතු අර්ථයක් පැනවෙනව තමන් මේ තාක් ලබා නොගන්නාවද නේ? එවන්නක් පැනවෙන්නේ නෑ. උන්වහන්සේ කතං කරමි. රහතන් වහන්සේලා සියල්ල කළා තියෙන්නේ. අයං භණ්ඩාගාරික පරියප්තිති. මේ භාණ්ඩාගාරික පරියප්තිය වෙයි. තොර පරියප්තියන් තුනයි. අලගද්දු පරියප්තිය, නිස්සරණ පරියප්තිය, භණ්ඩාගාරික පරියප්තිය. අපේ පරියප්තිය කුමක් විය යුතුද? අපේ පරියප්තිය නිස්සරණ පරියප්තිය විය යුතුයි. අපේ පරියප්තිය අලගද්දූපම පරියප්තිය නොවිය යුතුයි. අපේ පරියප්තිය භාණ්ඩාගාරික පරියප්තියක් වන්නේ යම් දිනක සියලු ආශ්‍රයන් ක්ෂය කිරීමෙන් අනතුරුව තවදුරටත් ශාසන වංශයේ අනුරක්ෂණය පිණිස හෝ ප්‍රවේණි පාලනයේ පිණිස හෝ ධර්මයේ තවදුරටත් පුහුණු කරන්නේ නම් තමයි. එවන්නක් කිරීමට උදාහරණ කියන්නේ අති උතුම් වූ මහා මහින්ද මහරහතන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙන්නේ කොහොමද? මේ පැවිදි වීම පිණිස හිසකෙස් මිටක් ගලවලා අතට දෙනකොට පටිසම්භිදා ප්‍රාප්තව රහත් වෙන්නේ. නමුත් ඊට පස්සේ වසර කිහිපයක් විශේෂයෙන් ධර්ම ඉගෙනගෙන තියෙනවා. මට නිවැරදි නෑ මගේ මතකය මේ නිවැරදියි විශ්වාස නෑ වසර 3ක් විය හැකි. එවැනි කාලයක් ත්‍රිපිටක ධර්ම විශේෂයෙන් ඉගෙනගෙන තියෙනවා. ඇයි මේ ධර්ම ව්‍යාප්තිය ධර්ම දූත මෙහෙවරට යොමු වීම බෙස මේ ගම්බීර වූ ධර්මයේ ගුරුවරු යටතේ නැවතත් ඉගෙන ගන්න. මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ ඇතුළු ඒ ශ්‍රේෂ්ඨයන් වහන්සේලා යටතේ. ඒ භාණ්ඩාගාරික පරියප්තිය. අපේ පරියප්තිය නිස්සරණ පරියප්තිය විය යුතුයි. නිසා ධර්ම ඉගෙන ගන්නකොට අතිශයින් අනතිමානී ගුණ ඇතුව ශ්‍රද්ධා ශීර්ෂෙන් ඍජු ගුණ ඇතුව වංක නැතුව මේ ධර්මයේ විවාද පිණිස නොවේ නිස්සරණය පිණිස තමා තුළ නැති ශ්‍රද්ධා සම්පදාව ඇති කර ගැනීම පිණිස ඇති ශ්‍රද්ධා සම්පදාව වැඩි දියුණු කර ගැනීම පිණිස තමා තුළ ඇති නැති සීල සම්පදාව පරිපූර්ණ කිරීම ඇති කර ගැනීම පිණිස වැඩිලා තියෙන සීල සම්පදාව තවදුරටත් ඊළඟට වඩා පරිපූර්ණත්වයට පැමිණීම පිණිස මේ වගේ ත්‍යාගශීලී බව ප්‍රඥා සම්පන්නව තමාගේ සුතේ මේ ආදී ගුණ ධර්ම පංච ඉන්ද්‍රිය පංච ධර්ම පංච බල ධර්මයන් වැඩි දියුණු කිරීම පිණිස උපදවා ගැනීම පිණිස මේ ධර්ම ඉගෙන ගන්නවා කිය හිතාගෙන ධර්ම ඉගෙන ගත යුතුයි. මේ තමයි පරියප්තියෙන් තුන.